අද අපත් එක්ක සංවාදයට එක් වෙනවා ඩොක්ටර් දීපන්ත වීරසූරිය. එතුමාව අපි හඳුන්වන්නේ හිප්නොතෙරපි කෝච් කෙනෙක් හැටියට. මොකද්ද මේ හිප්නොතෙරපි කියලා අපි ඉගෙන ගන්න යනවා. ඉස්සෙල්ලාම ආයිබෝන් කියලා පිළිගන්නවා ඔබ සංවාදයට. ඩොක්ටර් දීපන්ත අපි මේ හිප්නොතෙරපි කිව්වම කට්ටියට අයිඩියා එකක් ලැබෙන්නේ නැහැ. මොකද්ද මේ ඇත්තටම වෙන්නේ කියලා. ඒක ඇත්තටම සිංහල භාෂාවෙන් කිව්වොත් කොහොමද හිප්නොතෙරපි කියන එක අපි හඳුන්වන්නේ? අපි අතරේ ප්‍රසිද්ධ වචනය තමයි මෝහනය කියන එක. ඒකට පිළියෙන භාෂාවෙන් කියනවා නම් ස්වාපනය කියලා කියන්නේ. හිප්නොතෙරපි කියන එක ඇත්තටම පාවිච්චි වෙන්නේ අපි ඒක යම්කිසි තෙරපියුටික් ඒ කියන්නේ සායනික අවස්ථාවකට යොදා ගන්නවා නම්. එතකොට මෝහනය කියන එක එහෙම නැත්නම් හිප්නෝසිස් කියන එක සාමාන්‍ය දෙයක් අපිට හැම වෙලාවෙම සිද්ධ වෙන දෙයක්. අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතේ හැම වෙලාවෙම ගොඩක් අවස්ථාවලදී අපි ස්වභාවිකව මෙම ස්වාපනික තත්ත්වයට හිප්නෝසිස් තත්ත්වයට පත් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් යම්කිසි කෙනෙක් වාහනයක් පදවගෙන යනකොට ලොකු දුරක් සමහර තැන් තියෙනවා මතක තියෙනවා අපි මේ ප්‍රදේශය හරහා ගමන් කරා කියලා. තව ප්‍රදේශයක් හරහා ඒක මතක නැහැ. අපි යන්න ඕන තැනට ඇවිල්ලා මතක් කරලා බැලුවොත් යම් කිසි තැනක් තියෙනවා අපිට මතක නැති තැන. අපි කොහොමද ඒ දුර ගියේ කියලා. එතකොට ඒ තැන්වලදී අපි ඉඳලා තියෙන්නේ අපේ යටිසිතත් සමග. එතකොට මෝහණය සිද්ධ වෙනකොට අපි උඩුසිත කියලා දෙයක් තියෙනවා අපිට සාමාන්‍යයෙන් අපි ජීවිතයේ දිනදා කටයුතු සිහිය කරන අවස්ථාවලදී පාවිච්චි කරන කොටස මනසේ අනිත් කොටස යටිසිත කියන්නේ. එතකොට යටිසිතේ ඉන්න අවස්ථාවදී තමයි අපි සාමාන්‍යයෙන් ස්වාපනික අවස්ථාව හිප්නොසිස් අවස්ථාව කියලා කියන්නේ. එතකොට ඒ වගේම තමයි අපි මේ කිසි ෆිල්ම් එකක් බලද්දී සමහර ලාවට ඇක්ෂන් මූවි එකක් නම් අපි හෘද ස්පන්දනය වැඩි වෙනවා අපිට බය හිතෙන අවස්ථා තියෙනවා අපි ඒක ජීවත් වෙන්නේ. ඒ අවස්ථාවෙත් අපිට හඳුන්වන්න පුළුවන් ඒකත් ස්වභාවිකවම අපි ස්වාපනික තත්ත්වයකට පත් වෙච්ච අවස්ථාවක් කියලා. ඒ කියන්නේ අපි දැනුවත් හෝ නොදැනුවත් අපි මේ මෝහනයක් වෙන දෙයක් වෙන්න පුළුවන්ද? එහෙම දෙයක් වෙනවා. අපි නොදැනුවත්. අපි ගැන හිතන්නේ ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමයි දුක හිතෙන අඬ අපිට ෆිල්ම් එකක් බලන්න පුළුවන් වෙන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් අපි පොතක් කියවනකොට අපි පොතේ තියෙන අන්තර්ගතය සමග ජීවත් වෙමින් ඒක රස විඳින්මින් අවස්ථාවකට යනවා. ඔය වගේ අවස්ථාවකදී අපි මොලේ ක්‍රියාකාරීත්වය EEG කියන ඉලෙක්ට්‍රෝඑන්සෙෆලෝග්‍රෑම් කියන මොලේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය බලන්න පුළුවන් උපකරණ තියෙනවා. ඒ හරහා බැලුවොත් අපිට තේරෙනවා අපි සාමාන්‍ය තත්ත්වයේ කතා බහ කරන සිහියෙන් ඉන්න අවස්ථාවකදී මොලේ වැඩ කරන සංඛ්‍යාතයන් නෙමෙයි ඊට වඩා වෙනස් සංඛ්‍යාතික තමයි අර මෝහණය වෙච්ච අවස්ථාවකදී නැත්නම් ස්වාපිනී වෙච්ච අවස්ථාවකදී නැත්නම් පොතක් කියවන අවස්ථාවේදී ගැඹුරු ඒ අවස්ථාවේදී එතකොට ඒක අපිට මෙෂර් කරන්න පුළුවන් විදිහට. ඉතින් ජීවිතේ අපි එදිනෙදා කාර්යයන් කරනකොට අපි ඉබේම මේ අවස්ථාවට ගමන් කරන එක සාමාන්‍ය දෙයක්. එතකොට මේක අපි යම් කිසි කාර්යයක් සඳහා යම් කිසි ගෝල් එකක් සඳහා යම් කිසි තෙරපියුටික් අවස්ථාවකට යොදා ගන්නකොට තමයි අපි කියන්නේ ඒක හිප්නොතෙරපි කියලා. ඒතර වෛද්‍යතුමනි මේ හිප්නොතෙරපි අපි අපේ සමාජයේ යහපත උදෙසා යොදවනවා නම් අපිට යොදවන්න පුළුවන් මොන වගේ අවස්ථාවකද? ඇත්තටම අපි අපේ දරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කරලා තියෙනවා නම් අපි මුලය වැඩ කරන ආකාරය, සිත වැඩ කරන ආකාරය පිළිබඳව ඒගොල්ලෝ තමයි පළවෙනියෙන්ම දායක වෙන්නේ මේ ස්වභාවික ක්‍රියාකාරීත්වය මුලයේ සහ සිතේ ධනාත්මකව යොදා ගන්න පුළුවන් පළවෙනි තැන විදිහට මම දකින්නේ ඒක. ඊළඟ අවස්ථාව තමයි අපි ගුරුවරු වෙදිකුලා. එතකොට ළමෙක් ඉපදෙන්නේ ඉස්සල්ලා අම්මගේ මවගේ බඩේ ඉඳිද්දී ඒ
එයා තාම ෆෝම් වෙන ඩිවලොප් වෙන අවස්ථාවේදී පවා එයා ඒ දරු ගැබ රියැක්ට් කරනවා ප්‍රතික්‍රියා කරනවා අවට සිද්ධ වෙන දේවල් වලට ශබ්ද වලට මවගේ හැඟීම් වලට එයා රියැක්ට් කරන දේවල් අනුව ෆීටස් එකත් මේ දරු ගැබත් එකට ක්‍රියා කරනවා. එතකොට ඒ අවස්ථාවේදී පවා උදව් වෙනවා ඒ ඉපදෙන්න ඉන්න දරුවාගේ දරුවා බිහුණායින් පස්සේ එයා ක්‍රියා කරන ආකාරය පිළිබඳව පෙර පුහුණුවක් එයාට ලැබෙනවා දරු ගැබේදීත් පවා. එතකොට දරුවෙක් අම්මගේ බඩට ආවන් පස්සේ එතන ඉඳලා මම දැනුවත් වෙන්න ඕනේ මේ දරුවට අපි සලකන්නේ කොහොමද කතා කරන්නේ කොහොමද ඒ දරුවට පමණක් නෙමෙයි අපි අවට ඉන්න අයත් සමගත් තමන් සමගත් අපි තමුන් කතා කරගන්න විදිහ. ඊට පස්සේ ඒ ළමයා ඉපදුනාට පස්සේ දරුවා මෙලොවට බිහි වුණාට පස්සේ අවුරුදු 6ක් 7ක් යනකම් ඒ දරුවා ඉන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර ස්වාපනික අවස්ථාවේ පවතින මොලේ වැඩ කරන ඉලෙක්ට්‍රික් වේව්ලෙන්ත්ස් වල. ඉතින් ඒ අවස්ථාවේදී හරිම ලේසි මේ දරුවාව ප්‍රෝග්‍රෑම් කරන්න. කම්පියුටර් එකක් ප්‍රෝග්‍රෑම් කරනවා වගේ. ඉතින් ඒ දරුවා ඩෙවලොප් වෙන එක වර්ධනය වෙන කාලෙදී ඉතාමත්ම හොඳින් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ඉතාමත් ඉක්මනට. ඒ කියන්නේ ඩිසිප්ලින් කරන්න ලේසි. ඩිසිප්ලින් කරන්න ලේසි කියන්නේ එයා ඇබ්සෝබ් කරගන්න ස්පීඩ් එක වැඩි, උරා ගන්න, ඉන්ෆර්මේෂන් ගන්න. ඒ අනුව ඒ දරුවා මේ ලෝකෙට බිහි වෙලා ඉන්නකොට එයාගේ මූලික කාර්යය වෙන්නේ ජීවිතය රැක ගැනීම. මේ සඳහා තමයි යාගේ මොළය මුල අවස්ථාවේදී මේ වර්ධනය වෙන්නේ. සිතත් වර්ධනය වෙන්නේ මේ විදිහට. එතකොට ඊට පස්සේ තමයි අනිත් දේවල් වලට. ඉතින් එයා ෆෝම් වෙන ඒ ක්‍රමය අනුව එයා ඉදිරි ජීවිතයේදී වැඩි විදිහට පස් තුනෙන් පස්සේ එයා රියැක්ට් කරන විදිහ අර මුල අවස්ථාවේදී ෆෝම් වෙච්ච මේ ෆවුන්ඩේෂන් එක බලපානවා. එතකොට අවුරුදු 7න් පස්සේ අවුරුදු 14 15 වෙනකම් එයා ඒ දරුවා වඩාත් කාලය ගත කරන්නේ මොලේ එයාගේ අර යටිසිතත් උඩුසිතත් දෙකම යූස් කරන්නේ. එතකොට ඒ කාලෙදී අපිට වැඩිපුර ගුරුවරුන්ගේ ආభాෂය ලැබෙනවා. එතකොට ඒගොල්ලෝ දැනුවත් වෙලා ඉන්න ඕනේ මේ ළමයින්ට කතා කරන්න ඕනේ කොහොමද මොන විදිහටද ඒගොල්ලන්ගේ අර ස්වභාවික හැකියාවන් යටපත් නොවන ආකාරයට ඒවා පිළිබිඹ ආකාරයට විවිධන ආකාරයට වැඩ කරන්න ඕනේ කියලා කතා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ වැඩි විදියට වෙලා ඒගොල්ලෝ සමාජයට යනකොට එතකොට ඒගොල්ලෝ ෆෝම් වෙලා ඉවරයි. ඒ අවස්ථාවේදී තමයි උදව් වුණ වෙන්නේ ෆෝම් වෙච්ච දෙයක් යාගේ තියෙන මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නයට ඇඩ්‍රස් කරන්න හිප්නොതെරපි යූස් කරලා ඒක ළමයින්ගේ අවස්ථාවේදී තමයි අංගාවට ඇවිල්ලා තියෙනවා ඒ උදව් අවශ්‍ය කට්ටිය ඒගොල්ලෝ හරියට වැඩි ලේසි ඒගොල්ලෝ එක ඩීල් කරන්න ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන්න මොකද ඒගොල්ලෝ ගොඩක් තදින් ෆෝම් වෙලා නැහැ තදින් වර්ධනය වෙලා නැහැ වේලිච්ච දර කොටක් බවට පත් වෙලා නැහැ තාම නාමේශීලී නමුත් එක වයසකට එහාට ගියන් පස්සේ ඒගොල්ලෝ වැඩි විදියට පත් වෙලා ගොඩක් එක්ස්පීරියන්ස් ඇවිල්ලා අර දෘಢ භාවයට රිජිඩ් බවට පත් වෙන ඒගොල්ලන්ගේ ඉමෝෂන්ස් වෙනස් කරන්න අමාරුයි තත්ත්වයට. ඒ අවස්ථාවේදී ඒගොල්ලන්ටත් අමාරුයි ඒගොල්ලන්ගේ සිතිවිලි වල තිබිච්ච දේවල් නාමශීලී කරගන්න. එතකොට අපිට සිද්ධ වෙනවා කෘතිමව ඒගොල්ලන් කෘතිමව කියන්නේ ඒගොල්ලන්ව අර ට්‍රාන්ස් ස්ටේට් එකට හිප්නොටික් ස්ටේට් එකකට ගෙනහිල්ලා ඒ අවස්ථාවේදී බලන්න යටින් තියෙන යටිසිතේ තියෙන ඒ ක්‍රියාකාරීත්වය බලලා ඒවා අවශ්‍ය පරිදි ඒගොල්ලන්ට අවශ්‍ය පරිදි යම්කිසි ඇඩ්ජස්ට්මන්ට් එකකට යම්කිසි ඒගොල්ලන්ට සුබදායක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයකට පත් කරලා දෙන්න හිප්නොതെරපි නැත්නම් ස්වාපන අවස්ථාව යොදා ගන්න පුළුවන්. ඒතකොට මේ ඇයි අද අපේ සමාජයේ මේ මෝහනය කිරීම ගැන පොඩ්ඩක් එච්චර පොසිටිව් නෑ. ධනාත්මක භාවයක් නෑ. ඒ වගේම බයක් තියෙනවා. ඇයි ඒකට හේතුව? ඒකට ප්‍රධාන හේතුව තමයි නොදැනුවත්කම. දෙවෙනි එක තමයි ගොඩක් බලලා තියෙන
ෆිල්ම්ස් වල ඒ වගේ දැකලා තියෙන දේවල් තියෙනවානේ ඒ අනුව ඇතිවෙච්ච ආభాෂය. එහෙම නැත්නම් ස්වාපනීය හිප්නෝසිස් කියන එක සාමාන්‍ය තත්ත්වයක්. ඊට පස්සේ මිස්කන්සෙප්ෂන් වැරදි අදහස් තමයි ඒ බයට හේතුව. නැතුව වෙන කිසිම දෙයක් නෑ. ඒකට ඒ අතර දැන් අද සමාජයේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේ මත්ද්‍රව්‍ය. ඒ වගේම තවත් ප්‍රශ්න තමයි සියදිවි නැති කරගැනීම. ඒ වගේම මත්පැන් වලට බැහැවීම. ඒතකොට මේ හිප්නෝ තෙරපි වලින් පුළුවන් වෙයිද මේ ප්‍රශ්න වලට විසඳුමක් ලබා දෙන්න? යම්කිසි ඇල්කොහොල් හරි ඩ්‍රග්ස් වලට හරි ඒ වගේ දේවල් වල තියෙන ඇබ්බැහිවීම එක දෙයක්. අර ડિප්‍රෙෂන් වගේ සියදිවි හානි කරගන්න යෙදෙන තත්ත්වයේ මානසික තත්ත්වයන් එක තව පැත්තක්. එතකොට අපි ගත්තොත් පළවෙනියෙන් ඇඩික්ෂන්ස් පැත්ත. ඇබ්බැහිවීමක් කියලා කිව්වට ගොඩාක් කල් හිතමුකෝ මේ ඩ්‍රග්ස් පාවිච්චි කරපු කෙනෙක් එයාගේ අනිවාර්යයෙන්ම ෆිසියොලොජිකලි මොලේ තියෙන ක්‍රියාකාරීත්වයන් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒක ඇඩ්‍රස් කරන්න ඕනේ වෙන විදිහකට. නමුත් එහෙම ගොඩාක් කල් මෙයා වෙච්ච නොවෙච්ච කෙනෙකුට ඒක ඒ ඩ්‍රග්ස් වලට යන්න තියෙන හේතුව මොකක්ද කියලා බැලුවොත් ඒක හැම වෙලාවෙම වගේ මට හම්බෙලා තියෙන අයගෙන් ඒගොල්ලෝ යම්කිසි ඍණාත්මක හැඟීම් සහ සිතිවිලි වලින් පලා යන්න තමයි අරකට යන්නේ. එතකොට අපි ඇඩ්‍රස් කරන්න ඕනේ අර ඇල්කොහොල් හරි ඩ්‍රග්ස් හරි නැත්නම් ටීවී එක හරි ගේම් එක හරි අයින් කරන එකට අමතරව ඇඩ්‍රස් කරන්න ඕනේ අර නෙගටිව් ෆීලිං එක ඍණාත්මක හැඟීම් කොහෙන්ද ආවේ කියන එක ඇඩ්‍රස් කරන්න. ඒක අයින් කරලා දුන්නාම අරකට යන්න හේතුවක් නැතුව. ඊට පස්සේ තමයි ඊට පස්සේ අනිත් කාරණය ડિප්‍රෙෂන් වගේ සියදිවි හානි කරගන්න හේතු වෙන කාරණා දිහා බැලුවොත් ඒකට හේතු වෙන්නේ ඒගොල්ලන්ගේ 90%ක්ම දිනාගේ ඒගොල්ලන් තවත් අය සමග ආශ්‍රය කිරීමට ඒගොල්ලන් සමග ඇත්තටම සම්බන්ධ වීමට අර කනෙක්ටෙඩ් තියෙන නොහැකියාව. එතකොට ප්‍රධාන වශයෙන් තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ට තමුන් සමග තියෙන සම්බන්ධතාව තමුන් පිළිබඳ තියෙන කනෙක්ෂන් එක තමුන් පිළිබඳ තියෙන ධනාත්මක අදහස් නොමැති වීම. මට ඒකෙදි එක ප්‍රශ්නයක් මතුනගෙනවා මේ වෛද්‍යතුමනි දැන් ගොඩක් ડિප්‍රෙෂන් අවස්ථාවලට යන්නේ ගොඩක්ම මේ සමාජයේ පිළිගත්ත එහෙම නැත්නම් පොපියුලර් ෆේමස් කැරක්ටර්ස්. ඒතර ගොඩක්ම සියදිවි නහගන්න අවස්ථාවලට යොමු වෙන්නේ ඒ වගේ පිරිස්. මොකද්ද ඒ හා සම්බන්ධව තියෙන ගැටලු? මොකද ඒගොල්ලෝ පොසිටිව්ලි හිතන කට්ටිය සමාජයට යම් කිසි ධනාත්මක දේවල් ලබා දෙන කට්ටිය. ඇයි ඒගොල්ලෝ මේ ડિප්‍රෙෂන් ලෙවල් එකට යන්නේ? එහෙමයි ගොඩක් ඉන්නවා මේ ප්‍රසිද්ධ නළුවෝ පටන් පිටරටවල අපි අහලා තියෙනවා එහෙමයි සියදිවි නැති කරගත්තා. ඒකට හේතුව ඒගොල්ලෝ කොච්චර පොපියුලාරිටි එකක් තිබුණත් කොච්චර වෙන අයකින් සැලකිලි ලැබුණත් ඒගොල්ලන්ට බැරි වෙලා තියෙනවා ඒගොල්ලන් එක්ක තියෙන සම්බන්ධය තමුන් පිළිබඳව තියෙන අදහස් පොසිටිව්ලි තියාගන්න. ඒකට හේතු වෙච්ච මූලික කාරණා තියෙන්න පුළුවන්. හේතු වෙච්ච පටන් ගන්න. මොකද ළමෙක් ඉපදෙනකොට එයා ડિප්‍රෙස් වෙලා නෙමෙයි ඉපදෙන්නේ. එයා ඒක ඉගෙන ගත්ත දෙයක් පස්සේ කාලෙදී. එතකොට ඒ පටන් ගත්ත තැනට ඇඩ්‍රස් කරන්න ඕනේ. තැනට ඊට පස්සේ වෙච්ච දේවල්. එතකොට ඒ වගේ හේතු නිසා තමයි එහෙම වෙන්නේ. ඉතින් කොච්චර අපිට ආදරේ පිටින් ලැබුණත් ඒක එයා පිළි නොගන්න පුළුවන්. මොකද එයා පුරුදු වෙච්ච නෙගටිව් ඍණාත්මක හැඟීම් සමූහයක් තියෙනවා ඒගොල්ලන්ගේ ඇතුලේ. ඒකට එල්බ ගන්න. නැහින් වෙන්න ඉඩ දෙන්නේ නැති. ඒවට ඇඩ්‍රස් කරන්න. ඒව දිහා අවධානය යොමු කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි
හිප්නොതെරපි වලින් එක ක්‍රමයක්. අනිත් ක්‍රම තියෙන්න පුළුවන්. මුත් එක ක්‍රමයක් තමයි හිප්නොതെරපි කියන්නේ. ඉතින් දැන් මේ ක්‍රීඩාවේදී මේ හිප්නොതെරපි එක යූස් කරන්න පුළුවන්ද මේ ක්‍රීඩකයෙක් කියනවා. අනිවාර්යයෙන්. අපි දන්නවා ගොඩක් කට්ටිය අපි අතරේ අපි ජනප්‍රිය ක්‍රීඩකයෝ ඉන්නවා. ඒ තමත් හොඳට සෙල්ලම් කරනවා. අපි දන්නවා ක්‍රිකට් වල හරි නැත්නම් වෙනත් එකකට. ටික කාලයක් ගියන් පස්සේ ඒගොල්ලන්ගේ ඒ ක්‍රීඩා කිරීමේ හැකියාව අඩු වෙලා යනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. එතකොට ඒකට අපි ඉතින් විවිධ හේතු කියනවා. සමහරලාට ඒගොල්ලන් පිටස්තර හේතු ගොඩක් දේවල් කියනවා. නමුත් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ පිට නෙමෙයි ඒගොල්ලන්ගේ ඇතුළේ. වැඩි අවස්ථාවකදී අපි තුවාලයක් වෙච්ච අවස්ථාවක් නෙමෙයි නමුත් හිතට තුවාලයක් වෙච්ච අවස්ථාවක්. එතකොට ඒ හිතට තුවාල වුණ අවස්ථා ඒගොල්ලන් හරිම සෙන්සිටිව් කට්ටිය නේද? ගොඩාක් එක්ස්පෝස් වෙනවා ජනතාවගේ රියැක්ෂන්ස් වලට ඒගොල්ලන්ගේ ෆෑන්ස් ලගේ මේ ක්‍රීඩා ලෝලීන්ගේ අදහස් වලට ඒගොල්ලන්ගේ කෝචස් ලගේ අදහස් වලට ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ ක්‍රීඩකයන්ට ඒවා ගොඩක් දේවල් එකතු වුණාම ඒක ක්‍රීඩා කිරීමට අපහසු තත්ත්වයකට පත් වෙනවා. මොකද කරන්න ඕනේ? ඒ පිළිබඳව ඊට අමතරව ක්‍රීඩාව තුලදී සමහර වෙලාවට සිදුවෙන අපි තුන් ක්‍රිකට් කෙනෙක් කියලා. එයා මුණ දුන්න බය හිතෙන බෝලයක් වෙන්න පුළුවන් හැට මුණ දෙන්න වෙච්ච. ඒ අවුට් වෙච්ච දෙයක් වෙන එක අපිට නොපෙන්නාට එයාට ඒක ලොකු දෙයක් වෙන්න පුළුවන්. පොඩි දෙයක් පිටින් බැලුවම නමුත් අවුට් වෙච්ච එක අවස්ථාවක් හරි තදින් දැනෙච්ච එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක මත අනිත් නෙගටිව් ෆීලිංගස් ඒක වටේ රොක් වෙනවා. ඉතින් ඒවට අපි ඇඩ්‍රස් කරාම හිප්නොසිස් ඇතුළතදී ඒවා වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරාම ඒගොල්ලෝ ඒ සඳහා යොදන ශක්තිය නිදහස් වෙනවා. ඒකට ඒක යූස් කරන්න පුළුවන් ඒගොල්ලන්ට ඊට වැඩිය ධනාත්මකව ක්‍රීඩාවේ යෙදෙන්න. ඒතර මේ ව්‍යාපාරිකයින්ට මේ වගේ දෙයක් කොහොමද ඒගොල්ලෝගේ ව්‍යාපාර සඳහා යොදවනවා නම් කොයි වගේද මේ හිප්නොതെරපි බොහොම වැදගත් ප්‍රශ්නයක්. මොකද ලංකාවේ අපි ගොඩාක් දෙනෙක් ලංකාව විතරක් නෙමෙයි පිටරට පවා ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්න තමයි ව්‍යාපාරයක යෙදෙනකොට සිද්ධ වෙන්න ඒගොල්ලන්ට සිද්ධ වෙන මුහුණ දෙන්න සිද්ධ වෙන නොයෙක් බාධක ජය ගන්න ගියාම ඒකට හැකියාවක් නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ හිතන ඒගොල්ලන්ට කරගන්න බැරි වෙයි කියලා. එහෙම නැත්නම් එහෙම කරන්න ගත්තාම ෆේල් වෙන අවස්ථාවන් ටිකක් වෙනකොට ඒගොල්ලෝ ඒක මේ අතහැරලා දාලා නොකරින්. ඒකටත් හේතුව අර ක්‍රීඩකයන්ගේ වගේ තමයි. එකතු වෙච්ච නෙගටිව් පිටින් අනිත් අය කියන දේවල්, තමුන්ට සිද්ධ වෙන දේවල්, තමුන්ට කියාගන්න දේවල් ඔක්කොම එකතු වෙලා හැදෙනවා එක්තරා ආකාරයක ආකල්ප. සිත ඇතුලේ ඒක ඒගොල්ලෝ ඊළඟට ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙනකොට ශක්තිය වැඩියෙන් යෙදෙන්නේ ඒගොල්ලන්ගේ අර පරණ සිතිවිලි සමූහය එකතු වෙච්ච. ඉතින් ඒක ඒ වගේ දේවල් අභිබවා යන්න අවශ්‍ය කරන ශක්තිය නොහැටි වෙනවා. ඉතින් ඒක අයමත් කරන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ මේ යටිසිතට ගිහිල්ලා ඒ ප්‍රශ්න විසඳලා දුන්නාම ඒගොල්ලන්ගේ ශක්තිය නිදහස් වෙනවා. ඒගොල්ලෝ තිබ්බට වැඩි ඊට පස්සේ perform කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක සමහර ලාවට තව ආකාරයකින් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පොඩි කාලේ ඉඳලා අපේ සමාජයේ තියෙන සමහරට තමුන් අදහන ආගම නිසා වෙන්න පුළුවන්. සමහරට දෙමව්පියන්ගේ අහන්න පොඩි කාලේ ඉඳලා අහන්න ලැබිච්ච වචන නිසා වෙන්න පුළුවන්. සමහරට දැකපු සිද්ධි නිසා වෙන්න පුළුවන්. ආකල්පයක් තියෙන්න පුළුවන් මුදල් කියන එක, සල්ලි කියන එක නරක දෙයක් විදිහට. එතකොට ඒගොල්ලෝ එක්තරා මට්ටමකට විතරයි ඒගොල්ලන්ට සල්ලි හම්බ කරන්න පුළුවන්. එතනින් එහාට යනකොට ඒගොල්ලන්ට දැනෙනවා මේක සුදුසු දෙයක් නෙමෙයි විදිහට. ඒගොල්ලන්ට දැනෙනවා මේක මේක වැරදි දෙයක්, මේක වෙඩි තියෙන්න බෑ මට කියන එක යටි සිතේ තියෙනවා දැන් නිකන් හරියට මේ ඒකට උදාහරණයක් ගන්නවා බටහිර මනෝවෛද්‍යවරු තර්මෝස්ටැට් එකක් කියලා.
තර්මෝස්ටැට් එකක් කියන එක වැඩ කරන්නේ උෂ්ණත්වය එක්ස්ට්‍රා මට්ටමකට ආවන් පස්සේ ඉලෙක්ට්‍රිසිටි ඔෆ් වෙනවා. ඔෆ් වෙලා උෂ්ණත්වය පහළ ගේනවා. ඒතර අරකට පහළ වුණාන් පස්සේ ආයෙ ඔන් වෙලා අර උෂ්ණත්වය අර තත්ත්වයටම ආපහු ගේනවා. ඒ වගේ අපිට තර්මෝස්ටැට් එකක් වගේ දෙයක් තියෙනවා මිල මුදල් වලට අපිට ලැබෙන ආදරයට තමුන්ගේ යම්කිසි වැඩක් කිරීමේ හැකියාවන් වලට ඒ වගේ තර්මෝස්ටැට් එකක් තියෙනවා. ඉතින් ඒක වෙනස් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. උදාහරණයකට එක ක්‍රමයක් තමයි හිප්නොතෙරපි වලින්. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි අද දවසේදී අපිත් එක්ක මේ සංවාදයට එක්වීම ගැන මම හිතනවා අපි ප්‍රේක්ෂකයින්ටත් මේ ඉතාමත් වැදගත්. මොකද්ද මේ හිප්නොතෙරපි කියලා කියන්නේ? එතකොට ඒකෙන් කොහොමද අද සමාජයට යම්කිසි මෙහෙවරක් කරන්න පුළුවන්? ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබට යම්කිසි දෙයක් නිරාකරණය කරගන්න තිබෙනවා නම් අපිට ලියන්න. අප මේ වෛද්‍යතුමාත් එක්ක ඔබව මුණ ගැස්සන්නම්. ඒ තුලින් ඔබට ඔබේ ප්‍රශ්න වලට විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි.